දැන් තුවේ පුතේ අපි අධ්‍යයනය කරපු කාරණා ටික මම ඔන්න සාරාංශගත කරලා කරුණු 3ක් විදිහට ඔයාලට ඉදිරිපත් කරනවා. බලන්න පද්ධතියක සංදි වෙන් කිරීමේදී සැලකිල්ලට භාජනය කළ යුතු කරුණු. දැන් අපි මේක සංදි වලට වෙන් කරානේ. අන්න එහෙම සංදි වලට වෙන් කරද්දී සැලකිල්ලට ගත යුතු කරුණු ගැන තමයි අපි මේ පැහැදිලි කරන්න යන්නේ. ඔන්න බලන්න පළවෙනි කාරණේ. සංදියේ බල තුලනය විය යුතුය. දැන් අපි කලින් පැහැදිලි කරා මතකද පුතේ? ඒ සංදියක දඬු දෙක ගැලෙවුවම ඒ ප්‍රතික්‍රියා මගින් මේ සංදිය තුලනය වෙනවනේ. මතකද? මේ දිශාවට R තියනවා නම් අනිත් දණ්ඩ මත ඊට ප්‍රතිවිරුද්ධව විශාලත්වයේ R වෙච්චම සංප්‍රයුක්ත බලයක් නේ තිබ්බේ. ඒ කතාව තමයි මේ. ඊළඟට දණ්ඩෙහි බල තුලනය විය යුතුය. අපි හදපු අවසාන ගානේදී අපි මේ ගැටලුව විසඳන්න මේ දණ්ඩෙහි බල තුලනය විය යුතුයි කියන කාරණය සැලකිල්ලට ගත්තා. ඒ කියන්නේ එක් එක් දණ්ඩ වෙන වෙනම සැලකුවහම පුතේ ඒ දණ්ඩ මගද ක්‍රියා කරන සියලුම බල මගින් ඒ දණ්ඩ සමතුලිතතාවයේ තියෙන්න ඕනේ. ඒක තමයි දණ්ඩෙහි බල තුලනය විය යුතුයි කියන එකෙන් අර්ථ ගන්නවන්නේ. අවසාන කාරණය මම ඔයාලට ගොඩාක් පැහැදිලි කරපු එකක්. ජ්‍යාමිතික හා භෞතික සමමිතිකතාවයේ ඇති පද්ධතියක ඒ කියන්නේ හැඩයෙන් සමමිතික වෙන්නත් ඕනේ බලයන්ගෙන් සමමිතික වෙන්නත් ඕනේ පද්ධතියක සමමිතික රේඛාවෙන් දෙපස බලයන්හි සමමිතිකත්වයක් පැවතිය යුතුය. මතකද? අර ඒ සමමිතික රේඛාවෙන් දෙපැත්තේ තියෙන බලයනුත් සමමිතික වෙන්න ඕනේ. ඔන්න ඔය කාරණා ටික පුතේ සටහන් පොතට එකතු කරගන්න. ඔයාලට ගැටලු විසඳගෙන යනකොට මෙන්න මේ කාරණා තුන අතිශයින්ම ප්‍රයෝජනවත් වෙනවා. කාරණේ පැහැදිලිද? හරි. මේ ටික සටහන් පොතට එකතු කරගෙන ඉවර වෙලා අපි අනිත් ගාන අලුත් ගාන විමසලා බලමු. බලන්නකෝ මේ අලුත් ගාන. AB කියලා BC කියලා CA කියලා දඬු තුනක් සුමටව සංදි කරලා තියෙනවා. ඒකෙන් ABC සමපාද රාමුවක් සාදලා තියෙනවා. ඒ කියන්නේ ත්‍රිකෝණාකාර රාමුවක් තමයි සාදලා තියෙන්නේ. දඬු එකාකාර වන අතර මොකක්ද මේ දඬු එකාකාරයි කියන එකේ තේරුම? දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් තමයි බර ක්‍රියා කරන්නේ. දණ්ඩක බර W වේ. පැහැදිලිද? හරි. මෙතන තියෙනවා සමපාද ඒ කියන්නේ දිග සමානයි. ඒ වගේම මේ දඬු වල බරත් සමානයි. හරි. මේ ගැටලුව හදාගෙන යද්දී සුපුරුදු පරිදි පුතේ අපි දණ්ඩක දිග ඒ විදිහට නෙමේ දෙකයි ඒ විදිහට අරගෙන තමයි ගාන හදාගෙන යන්නේ. හරි. බලන්නකෝ තව වචනයක් තියෙනවා. AB පාදය තිරස්ලු. AB පාදය තිරස්ව පිහිටනවලු. AB හි මධ්‍ය ලක්ෂයට යොදන ලද සැහැල්ලු තන්තුවකින් ABC රාමුව සිරස් තලයක සමතුලිතව තියෙනවා. දැන් බලන්න AB පාදයේ මධ්‍ය ලක්ෂයට යොදන ලද සැහැල්ලු තන්තුවකින්නේ. එතකොට AB තමයි මුදුනෙන් තියෙන්නේ, ඉහළින් තියෙන්නේ. එතකොට BC AC මේ ඔක්කොම තියෙන්න ඕනේ පහලෙන්. මේක සමතුලිතව තියෙන්නේ මොන තලයකද? සිරස් තලයක. ඇයි මේක සිරස් තලයක සමතුලිතව කියලා කියන්නේ පුතේ? දැන් මේ රාමුව මෙන්න මේ පරිද්දෙන් නේද පවතින්නේ. එතකොට ඔය ඉහළ තියෙන එක්කෙනා තමයි AB. එතකොට මෙයාගේ මධ්‍ය ලක්ෂයට තමයි තන්තුවක් යොදලා ගැට ගහලා තියෙන්නේ. දැන් මේක දැන් සමතුලිත වෙලා තියෙන්නේ ඔයාලට පේන මෙන්න මේ වගේ තලයක. මේ තලයට අපි කියනවා මොන තලයක් කියලාද? සිරස් තලයක් කියලා. හරි. දැන් ඔයාලා මේ ගාන සටහන් කරගෙන පුතේ කලින් සාකච්ඡා කරපු ගාන වගේම මේකේ හොයන්න පුළුවන් විසඳන්න පුළුවන් හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න. මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා නැහැ. ඒ කියන්නේ එක් එක්ක සංදිවල තිරස් සංරචක ප්‍රතික්‍රියා සංප්‍රයුක්ත තන්තු වල ආතති මේ සියල්ලම දැන් හොයාගෙන යන්න. ඔයාලට බැරි නැහැ පුතේ පුළුවන්. පුතේ මෙන්න අපි දැන් රූප සටහන ඇඳලා ඉවරයි. තේරුණාද? හරි. දැන් මේ රූප සටහනේ කතුවරයා කියනව නේද AB තිරස්ව තිබ්බේ කියලා. ඒ නිසා අපි නම් කරගන්නවා එහෙනම් මෙතන A B C. දැන් බලන්නකෝ ABC වල මධ්‍ය ලක්ෂයෙන් තමයි සැහැල්ලු තන්තුවකින් නෙල්ලලා තියෙන්නේ. හැබැයි දඬු එකාකාරයි දණ්ඩක බර W. ඒ නිසා මෙන්න මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් පහළට ක්‍රියා කරනවා W. ඊට අමතරව මෙන්න මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් පහළට ක්‍රියා කරනවා W. මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන්
පහළට ක්‍රියා කරනවා W. උන W 3 දෙනත් ඇඳා. කාරණේ පැහැදිලිද? අපි මේ ගාන හදාගෙන යද්දී උපකල්පනයක් කරා දණ්ඩක දිග 2a කියලා. පැහැදිලිද? එහෙනම් ඔයාලා ගානේ වාක්‍යයක් ලිව්වත් කමක් නැහැ දණ්ඩක දිග 2a ලෙස ගනිමු කියලා. හරි. දැන් අපිට මේ ගාන විස්තර විදිහට හදන්නනේ තියෙන්නේ. මේ තන්තුව ගත්තාම පුතේ තන්තුවේ ආතති බලයක් හට ගන්නවා. එහෙනම් මේ පරිද්දෙන් තන්තුවේ T කියලා ආතතියක් ඇති වෙනවා. බලන්න මේ ආතතිය රාමුවට බලපාන ආතතියක් මේක සිවිලිමට නැත්තම් වහලයට බලපාන ආතතියක්. පැහැදිලිද? හරි. එතකොට රාමුවේ සමතුලිතතාවය ගත්තාම මේ T විතරයි බලපාන්නේ මේ T වල අදාළතාවයක් නැහැ. රාමුව ගැනම කතා කරද්දී මේ සංදුව සමතුලිතයි. මේ සංදිය සමතුලිතයි. රාමුව ගැනම කතා කරද්දී මේ සංදිය සමතුලිතයි. රාමුව ගැනම කතා කරද්දී මේ සංදිය සමතුලිතයි. එතකොට මේ රාමුවේ සමතුලිතතාවය සැලකුවොත් පුතේ රාමුවේ සමතුලිතතාවයට අපි වාක්‍ය ලියලා විස්තර විදිහට ගාන හදමු. රාමුවේ සමතුලිතතාවයට බලපාන්නේ මොනවද? W සහ T විතරයි සංදි බලපාන්නේ නැහැ. එහෙනම් මම රාමුවේ සමතුලිතතාවයට සිරස් බලයන් විභේදනය සලකලා ඒක ශූන්‍යයට සමාන කරනවා. එතකොට T ඍණ 3යි W වල අගය සමානයි බිඳුවයි. එහෙනම් T වල අගය සමානයි පුතේ 3යි W. පැහැදිලිද? එහෙනම් රාමුවේ සමතුලිතතාවය සලකලා පුතේ තන්තුවේ ඒ කියන්නේ එල්ලලා තියෙන තන්තුවේ ආතතිය 3W කියලා සලකන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට මම මේ AB රේඛාවේ මධ්‍ය ලක්ෂය D කියලා දාගන්නවා. පැහැදිලිද? බලන්න. දැන් මේ රාමුව DC රේඛාව වටා සමමිතික වෙනවා. ඔන්න මම ඒක ඔයාලට තේරෙන්න ලියනවා. රාමුව CD වටා සමමිතික වේ. රාමුව CD වටා සමමිතික වෙනවා. CD වටා සමමිතික කියන්නේ හැඩේනුත් සමමිතිකයි පුතේ බලයෙනුත් සමමිතිකයි. ඒ නිසා මට මෙන්න මේ සංදිය වෙන් කරන්න පුළුවන් මේ සංදිය වෙන් කරන්න පුළුවන්. එතකොට මේ සමමිතික රේඛාවෙන් දෙපස තියෙන නිසා මෙතන ප්‍රතික්‍රියාවන් වලටම සමාන ප්‍රතික්‍රියා තමයි මෙතන ඇති වෙන්නේ. හරි. දැන් එතකොට මේ සංදියේ xy සංරචක මේ සංදියේ xy සංරචක ඒ වාටම සමාන වන පරිදි මේ වගේ xy ලකුණු කරනව නේද? හරි. මගේ දරුවෝ කියන්නකො මට මම මෙන්න මේ දණ්ඩ සලකලා මේ පැත්තට x 1යි මේ එතකොට y එක කොහෙටද කියලා මට කියන්න. එහෙනම් මේ පැත්තට x එකයි නම් මේ පැත්තට x එකයි y එක කොහෙටද කියලා මට කියන්න. හරිනේ. දැන් මෙයාගෙන් මෙතනින් ඉවතට යන පරිදි x එක ලකුණු කරා නම් මෙයාගේ ඉවතට යන පරිදි x එක. ඒ සමමිතිකයිනේ. y එක කියන්න. මෙයාගේ x එක මෙහෙට y එක කියන්න. පැහැදිලිද? ඔන්න බලන්නකෝ. දැන් මේක කඩදාහියක ඇඳලා මේ රේඛාව වටා කඩදාහිය නැමුවොත් මේ x එක මතට මේ x එක වැටෙනවා. ඒක තමයි සමමිතික වන පරිදි බලයන් ලකුණු කිරීම කියලා කියන්නේ. දැන් තේරුණාද කාරණේ? හරි. දැන් පුතේ ඔයාට ඕනේ නම් මේ AB දණ්ඩයේ සමතුලිතතාවය වෙනම සලකන්න බැරිද? පුළුවන්. මොකද්ද ඔයාලට වෙනම ඕනනම් කරන්න පුළුවන්? AB දණ්ඩයේ සමතුලිතතාවය වෙනම සලකන්න පුළුවන්. AB දණ්ඩයේ සමතුලිතතාවය වෙනම සලකද්දී මේ W කියන එක AB දණ්ඩට බලපානවා. මේ T ඒ කියන්නේ T වලගේ කියන්නේ කීයද? 3W AB දණ්ඩට බලපානවා. එතකොට ඔයාලට තේරෙනවද මෙන්න මේ x මේ y එක සහ මේ y එකේ දිශාව කොයි පැත්තට වෙන්න ඕනද කියලා. ඇයි? දැන් හරි මම මෙතන වෙනම ඇඳලා පෙන්නන්නම් ඔයාලා. ඔන්න මම ලියනවා AB දණ්ඩයේ සමතුලිතතාවයට. හොඳට තේරුම් ගන්න. AB දණ්ඩයේ සමතුලිතතාවයට
AB දණ්ඩයේ සමතුලිතතාවයට සලකපුවාම ඔන්න මං AB දණ්ඩ රූප සටහනකට ඇඳා. හරි. මේ AB දණ්ඩේ පුතේ මේ කෙලවර A මේ කෙලවර B. හරි. දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් ඉහළට ක්‍රියා කරනවා පුතේ T. මේ T වලගේ සමානයි 3W කියලා හොයාගත්තා. දැන් බලන්න පහළට ක්‍රියා කරනවා W. දැනටම මේක මෙන්න මේ බලයන් දෙක නිසා අසන්තුලිත වෙලානේ තියෙන්නේ. එහෙනම් මේක සමතුලිත වෙන්න නම් මෙතනින් ක්‍රියා කරන y එක සහ මෙතනින් ක්‍රියා කරන y එක කොයි පැත්තට තියෙන්න ඕනද? අඩු බලයේ පැත්තටනේ තියෙන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න. එහෙනම් මේ පැත්තට තමයි y එක වෙන්න ඕනේ. මේ පැත්තටත් y එක වෙන්න ඕනේ. දැන් බලන්න 2y1 ධන w වල අගය තමයි 3w ට සමාන වෙන්න ඕනේ. y1 ධන y1 ධන w තමයි සමාන වෙන්න ඕනේ 3w ට. එහෙම වුණාම සුළු කරලා වාට y1 අගය w කියලා හොයාගන්න පුළුවන්. බලන්න දැන් w 3w පල්ලෙහාට ඒක සමතුලිත වෙනවා ඉහළට තියෙන 3w වලින්. දැන් මේකේ x එක ලකුණු කළේ මේ පැත්තට. මේකේ x එක ලකුණු කළේ මේ පැත්තට. දැන් හොඳට තේරුම් ගන්න මෙන්න මේ x එකට මේ x එක මොකක් වෙනවද? සමතුලිත වෙනවා. හේතුව දණ්ඩේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි විශාලත්වයෙන් සමානයි. තේරුණාද? ඒ විදිහට අපි සැලකුවේ අර තරු ලකුණු දාලා ලියපු විස්තරයේ පළවෙනි තරු ලකුණ මොකද්ද? සංදියක බලයන් සමතුලිත වෙන්න ඕන. දෙවෙනි එක දණ්ඩේ බල තුලණය වෙන්න ඕන. එහෙනම් මේකෙදි y1 යගේ w කියලාත් මේ y1 යගේ w කියලා ගත්තෙත් මොකද්ද? දණ්ඩේ බල තුලණය වෙන්න ඕන කියන සංසිද්ධිය. සමමිතිකත්වයෙන් දෙපැත්තේ බල සමාන නිසා තමයි මේක x එක නම් මේකත් x එක දෙන්න දෙපැත්ත බලාගෙන. තේරුණාද? හරි. මේක තවදුරටත් පැහැදිලි කරන්න AB දණ්ඩේ සමතුලිතතාවයට පුතේ මම ඉහළට විභේදනය කරනවා. එතකොට t ඍණ 2යි y1 ඍණ w සමානයි 0යි කියලා එනවා. තේරුණාද? t වලගේ 3w ඍණ 2යි y1 ඍණ w වල අගය සමානයි 0යි කියලා එනවා. මේක සුළු කරාම y වල අගය w කියලා එනවා. තේරුණාද? එහෙනම් බලන්න අපි AB දණ්ඩේ සමතුලිතතාවයේ සලකලා පුතේ y1 අගේ w කියලා හොයාගත්තා. තේරුණාද? මෙතනදී අතිශයින්ම වැදගත් වෙනවා පුතේ y1 දිශාව තීරණය කරපු විදිය. ඔයාලා හොඳ අවබෝධයක් ලබා ගන්න පුතේ කොහොමද y1 අපි දිශාව තීරණය කළේ කියලා. දැන් මේ ලබාගත් ප්‍රතිඵලයන් පුතේ ආංගල රූප සටහනෙත් ලකුණු කරමු. එන්නකෝ රූප සටහනට. මේකේ පල්ලෙහා දිශාවට තමයි පුතේ y1 ලකුණු කළේ එයාගේ අගය w. මෙයාගේ පල්ලෙහා දිශාවට තමයි පුතේ y1 ලකුණු කරේ ඒකේ අගය w. මේක පල්ලෙහාට නම් මේ සංදිය සමතුලිත වෙන්න මේ y1 ඉහළට අගය සමානයි w. මේ සංදිය සමතුලිත වෙන්න මේ y1 අගය ඉහළට ඒක සමානයි w. කාරණේ පැහැදිලිද? එහෙනම් අපිට මේ සංදිය සැලකුවත් ඒ වල සංදිය සැලකුවත් තව හොයන්න ඉතුරු වෙලා ඉන්නේ එකම එක්කිනයි. ඒ කවුද පුතේ? x1 අගය. එහෙනම් ඔයාට x1 අගය හොයන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් මෙන්න මේ දණ්ඩ සලකලා මේ දණ්ඩ විතරක් සලකලා c වටා ගූර්ණය ගන්නවා. එතකොට ඔයාට x1 හොයන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දණ්ඩ සලකලා පුතේ මේ ලක්ෂය වටා ඒ කියන්නේ c ලක්ෂය වටා ගූර්ණය ගන්නවා. එතකොට ඔයාට x1 හොයන්න පුළුවන්. x1ක් දන්නවනත් y එකක් දන්නවා නම් මෙන්න මේ සංදියේ ප්‍රතික්‍රියාව ඒ කියන්නේ ඒ සංදියේ ප්‍රතික්‍රියාව හොයන්න පුළුවන් වෙනවා. අපිට ඉතුරු වෙන්නේ ඊළඟට c සංදියේ ප්‍රතික්‍රියාව හොයන එක විතරයි. කාරණේ පැහැදිලිද? හොඳටම තේරුණාද? දැන් අපි බලමු මේ x1 අගය හොයන්නත් මේ c කියන සංදියේ ප්‍රතික්‍රියාවන් හොයන්න. ඔන්න පුතේ දැන් මම මේ තාම ඔයාලා හිතන්න පුතේ මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ BC දණ්ඩේ සමතුලිතතාවය සලකනවා. මොන දණ්ඩේ සමතුලිතතාවයද? BC දණ්ඩේ සමතුලිතතාවය සලකනවා. මේ BC දණ්ඩේ සමතුලිතතාවය සලකලා දැන් මම තාම මේ ගානේ හොඳට තේරුම් ගන්න C සංදිය වෙන් කළේ නැහැ.
C සංදිය ගැලෙුවේ නැහැ. ඒක ගලවන්නේ නැතුව y එකේ අගය හොයන හැටි කියලා දුන්නා. ඒක w කියලා හොයාගත්තා. දැන් C සංදිය ගලවන්නේ නැතුව x එක අගය හොයන හැටි තමයි කියලා දෙන්න යන්නේ. එහෙනම් ඔයාලා දන්නවා කලින් ගානේදී අපි පැහැදිලි කරා පුතේ මෙයාව ගැලෙුවේ නැත්නම් අපිට විභේදනය කරන්න බෑ. ඇයි මෙතන ප්‍රතික්‍රියා තාම දන්නේ නැහැ. කරන්න පුළුවන් එකම දේ මොකද්ද? කරන්න පුළුවන් එකම දේ මෙන්න මේ සංදිය වටා ගූර්ණය ගන්න එක විතරයි. එහෙනම් දැන් අපි මේ සංදිය නොගැලවීම හේතු කොටගෙන මේ සංදියේ මෙන්න මේ C වටා ගූර්ණය ගමු. කාගේ සමතුලිතතාවය සලකලාද? BC දණ්ඩේ සමතුලිතතාවය සලකලා. හරි. එහෙනම් මම ගන්නවා ගූර්ණයක් කවුරු වටාද? C වටා. කොයි පැත්තද ධන දිශාව කියලා ගන්න මේ පැත්ත. හැබැයි දණ්ඩ සමතුලිත නිසා මේකේ උත්තරේ බිඳුව වෙන්න ඕනේ. හරි. එතකොට මගේ දරුවන්ට මේ ගූර්ණ ගති කෝණ වැදගත් වෙනව නේද? හරි. අපි එන්නකො මුල් රූප සටහනට. අපේ ආරම්භක රූප සටහනට. පුතේ පළවෙනි උදාහරණේ වගේ මේකම සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක් නම් මේ අභ්‍යන්තර කෝණයක් 60යි. සමමිතිකත්වයේ නිසා මේ එක් කෝණයක් 30ක් බවට පත් වෙනවා. එකක් 30ක් නම් පුතේ මෙන්න මේ අගය 60ක් බවට පත් වෙනවා. හරි. එහෙනම් මෙන්න මේ කෝණයේ අගය කීයක් වෙනවද? 60ක් බවට පත් වෙනවා. තේරුණාද? හරි. එහෙනම් මේ අංශක 60 කියන එක භාවිතා කරලා අපි උත්තර හොයමු. හරි. ඕන දැන් එහෙනම් අපි අර අංශක 60 කියන කතාව මෙතෙන්ට භාවිතා කරමු. එහෙනම් මෙයා තිරසත් එක්ක හදන කෝණය තමයි අංශක 60. හරි. ගූර්ණ ගන්නනේ ඕනේ. ඔන්න පුතේ මේ දිශාව තමයි ධන. පළවෙනි බලය මේක. ඔන්න ලම්බයක් ඇඳා. එයි බලය වතාවක් ලම්බ දුරනේ. මගේ දරුවෝ කියන්නේ දැන් ඔයාලට මම කියලා දුන්න කපටි වැඩෙන් ඔයාලා දන්නවා මේක වටා නම් මේ ඊතලයේ කැරකෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ අපි මේ තෝරගත්ත දිශාවටමයි. එහෙනම් w ගෙන් නැති වෙන්නේ ධන ගූර්ණයක් w වතාවක්. මේ w ගේ ක්‍රියාරේඛාව කියන්නේ මේක. ඒකට තියෙන ලම්බ දුර මේක. එහෙනම් මෙන්න මේ අගේ කොච්චරක්ද? a. පාදයේ දිග a. ඇයි දණ්ඩේ සමස්ත දිග අපි සැලකුවේ 2a කියලා. කර්ණයේ දන්නවා නම් බද්ධ පාදය මොකද්ද? a cos 60යි. a cos 60යි. එහෙනම් w වතාවක් a cos 60යි. තේරුණාද? මේවා ගන්න තවත් පහසු විදි ඉස්සරහට කියලා දෙනවා පුතේ. ඊළඟට දැන් බලන්න මෙයාගේ ක්‍රියාරේඛාව අපි දික් කරමු. ඔහොම දික් කරාම ඔයාලට තේරෙනවා මේ රක්ෂය වටා මෙයා කැරකෙන්නේ කොයි පැත්තටද? ඉහළ පැත්තට. ඉහළ පැත්තට කැරකෙනවා නම් ඒ කියන්නේ මේ දිශාවට ප්‍රතිවිරුද්ධ පැත්තට කැරකෙන්නේ. එහෙනම් මෙයාගෙන් ඇති වෙන්නේ ඍණ ගූර්ණයක්. ඍණ w. ලම්බ දුර ඕන නේද? හරි. මේ රේඛාව මෙහෙට දික් කරොත් පුතේ මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ දැන් කර්ණයේ දිග කොච්චරක්ද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග 2a. 2a නම් කෝණය 60යි නම් මේ ඉන්නේ බද්ධ පාදය. කර්ණය 2a නම් බද්ධ පාදය කියන්නේ 2a cos 60යි. එහෙනම් w වතාවක් 2a cos 60යි. ඊළඟට තව එක බලයක් ඉතුරුයි. මෙන්න x. x ක්‍රියා රේඛාව අඳිමු. මෙන්න පුතේ x ගේ ක්‍රියා රේඛාව. හරි. දැන් මෙතෙන්ට පෑන තියාගත්තා. දැන් මේ බලන්න. මෙයා කැරකෙන්නේ කොයි පැත්තටද? මේ පැත්තට. එහෙනම් මේ ලක්ෂය වටා මෙයා කැරකෙන්නේ මෙහෙට නම් අපි තෝරගත්ත දිශාවට ප්‍රතිවිරුද්ධව. එහෙනම් මේකෙන් ඇති වෙන්නේ ඍණ ගූර්ණයක්. ඍණ x 1යි. ලම්බ දුර. දැන් අපිට තේරෙනවා මේ C වල ඉඳන් මේකට තියෙන ලම්බ දුර කියන්නේ මෙතන ඉඳන් උහුම ලම්බයක් ඇන්දොත් ඒක නේද ලම්බ දුර වෙන්නේ. හැබැයි මේ ලම්බ දුරට හරියටම සමානයි නේද මෙන්න මේ දුර. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ලම්බ දුරට හරියටම සමානයි මේ දුර. එහෙනම් මේ දුර හෙව්වනම් හරි නේද? කොහොමද පුතේ මේ දුර හොයන්නේ? මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණයේ දිග 2a කෝණය 60යි. අපිට ඕනේ සම්මුඛ පාදය. ඒ කියන්නේ 2a sin 60යි. 2a sin 60යි. සමතුලිත නිසා උත්තරේ කීයද? බිඳුවයි. මේකේ නොදන්න එකම පදය පුතේ x1 x1 හොයන්න පුළුවන්. බලන්නකෝ අපි අතින් දාගත්ත පාදයක දිගට අදාළ සංකේතය a නම් ආන් ඒක දැන් මෙතනදී හැමතැනින්ම කැපිලා යනවා. w වතාවක් cos 60 කියන්නේ භාගයයි. ඍණ w වතාවක් 2යි cos 60 කියන්නේ භාගයයි.
ඍණ x1 2යි sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි සමානයි 0යි. කොහොම නේද එන්නේ? හරි. දැන් බලන්න මේ ප්‍රකාශනයේ හරයන් වල හැමතැනම දෙකේ ඉලක්කම් තියෙනවා. මේ හරයන් වල තියෙන එහෙනම් දෙකේ ඉලක්කම් කැපිලා යනවා. කැපිලා ගියාපුවම බලන්නකෝ මෙතනින් w ගෙන් අඩු වෙනවා 2යි w. ඒ නිසා ඍණ w ඉතුරු වෙනවා සමානයි. මේ ඍණ පදය මෙහා පැත්තට ගන්නවා x එක වතාවක් 2යි මූල 3යි. එහෙනම් x1 අගය සමානයි ඍණ w බෙදීම 2යි මූල 3යි. ඔන්න එහෙනම් x1 අගය හෙව්වා. දැන් මට කියන්න ඇයි පුතේ මෙන්න මේ x1ට අපිට ඍණ උත්තරයක් ආවේ? මෙන්න මේ x1 සඳහා ඍණ පිළිතුරක් ලැබීම සඳහා හේතුව මොකක්ද? ඔයාලා මේකේ හේතුව විදිහට දකින්නේ මොකක්ද? හේතුව තමයි පුතේ එන්නක රූපේ මේ CB රේඛාවේ B සංදියට අදාළව සිරස් සංරචකය ඉහළ දිශාවට y එකට ආව ධන w කියලා. හැබැයි දැන් මේ x1 අගය ආවා x1ට ආවේ ඍණ w බෙදීම 2යි මූල 3යි කියලා. ඇයි එහෙම පුතේ ඍණ පිළිතුරක් ලැබෙන්නේ? හේතුව තමයි අපි මෙන්න මේ x1 දිශාව මෙහෙට කියලා තීරණය කරපු එක වැරදි. ඇත්තටම එහෙනම් මේ x1 දිශාව කොහෙට වෙන්න ඕනද? මීට ප්‍රතිවිරුද්ධ දිශාවට වෙන්න ඕන. ඒක තමයි හරි බලය. මේකේ ප්‍රතිවිරුද්ධ දිශාවට ඒ කියන්නේ මේ දිශාව මාරු කරපු ගමන් x1 යගේ ඍණ නෙමේ විශාලත්වයේ ධන w බෙදීම 2යි මූල 3 බවට පත් වෙනවා. තේරුණාද? එහෙනම් බලන්න දැන් පුතේ මම ඔයාලට කියලා දුන්නා BC දණ්ඩයේ සමතුලිතතාවය සලකලා C සංදිය ගලවන්නේ නැතුව ඒ කියන්නේ C සංදියේ ප්‍රතික්‍රියා ලකුණු කිරීමෙන් තොරව C ලක්ෂය වටා ගූර්ණය බිඳුවට සමාන කිරීමෙන් x1 අගය හොයන හැටි. හැබැයි x1ට අපිට ඍණ පිළිතුරක් ලැබුණා. x1ට ඍණ පිළිතුරක් ලැබුණා කියන එකේ තේරුම මේ x1 ඇත්තම දිශාව අපි ලකුණු කරපු දිශාවට ප්‍රතිවිරුද්ධ වන අයුරින් තමයි පවතින්නේ. තේරුණාද මගේ පුතාලට? දැන් පුතේ ඔයාලට එහෙනම් B සංදියේ ප්‍රතික්‍රියාවේ තිරස් සංරචක දන්නවා. A සංදියේ ප්‍රතික්‍රියාවේ තිරස් සංරචක දන්නවා. එහෙනම් ඔන්න ඕන්නම් අපිට සංප්‍රයුක්තය හොයන්නත් පුළුවන්. අපි සංප්‍රයුක්තයත් හොයමු. ඊට පස්සේ පුතේ C සංදියේ ප්‍රතික්‍රියාවනොත් හොයමු. කාරණේ නිරවුල්ද පුතේ? හරි. හරි පුතේ. දැන් බලන්න හොඳට මේ කියලා දෙන දේ තේරුම් ගන්න. දැන් අපි මේ ලකුණු කරපු x1 තියෙනවනේ. එතකොට අපි සැලකුවේ මෙන්න මේ දන්න. මේ දන්නේ x1 සඳහා ලැබුණේ ඍණ w බෙදීම 2යි මූල 3යි. එහෙනම් මේ x1 යගියත් මොකද්ද? ඍණ w බෙදීම 2යි මූල 3යි. ඕක නේද කාරණේ? එතකොට මේකේ ඍණ කියන එකේ ඇත්තම තේරුම තමයි මෙයාගේ දිශාව මේ දිශාව නෙමෙයි. එතකොට මේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. එතකොට තමයි මෙතන ධනාගය ලැබෙන්නේ. මේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා වගේම තමයි මේ දිශාවත් ප්‍රතිවිරුද්ධ වෙනවා. කාරණේ නිරවුල්ද? හරි. ඔන්න දැන් මම මේ ටික ලකුණු කරලා ඔයාලට තේරුම් ගන්න මේක ධන කරන්න. දැන් දිශාව කොහෙටද? අරයට. ඔන්න මේ දිශාව ප්‍රතිවිරුද්ධ කරා. එහෙනම් මේ දිශාව ප්‍රතිවිරුද්ධ කරපු ගමන් ඕන් දිශාව. ඒ දිශාව වුණොත් මේකේ ධන. මේකේ දිශාව ප්‍රතිවිරුද්ධ කරා. ඒ කියන්නේ මෙහෙට. එහෙනම් ධන. දැන් කාරණේ පැහැදිලිද? එතකොට ඇත්තටම මේ සංදියේ ප්‍රතික්‍රියාවන් දෙක තමයි මේක. ඇත්තටම මේ දන්නේ මේ සංදියේ ප්‍රතික්‍රියාවන් දෙක තමයි මේක. පැහැදිලිද? හරි. දැන් ඕම් ඔය ටිකම මම අර රූප සටහනටත් අරගෙන ඒ කියන්නේ ඍණ ලකුණ දැන් ධන කරනවා. අපිට සංප්‍රයුක්තයනේ හොයන්න යන්නේ. ඍණ ලකුණ ධන කරලා සංප්‍රයුක්තය හොයන හැටිත් කියලා දෙන්න. එන්න මේ රූප සටහනට. එන්න. පුතේ ඔන්න දැන් මේක ඍණ. ඔන්න ඒව මෙකුවා දැන්. ඔන්න ඒව මෙකුවා. දිශාව මාරු කරා. දැන් මේ දිශාව කොහෙටද? අර රූපලක් මේට එළියට. මෙන්න දැන් x1 යගේ මෙහෙට. හරි. දැන් මේකට අදාළ සංප්‍රයුක්තේ නේද ලකුණු කරන්න ඕනේ. පුතේ එතකොට මෙහෙට x1 තියෙනවා ඉහළටනේ y එක තියෙන්නේ. ඒ නිසා මේ කතාව මම ලකුණු කරනවා මේ පරිද්දෙන්. මේ පැත්තට x 1යි අගය w බෙදීම 2යි මූල 3යි. මේ පැත්තට y 1යි ඒකේ අගය w. ඇයි දැන් අපිට මේකේ දිශාව මේ සංදිය දෙසට එන විදිහටත්
මේක සංදියෙන් ඉවතට යන විදිහටත් ලකුණු කරලා පුතේ සංප්‍රයුක්තයක් හොයන්න බෑ. ඒ කියන්නේ අපිට මේ බල දෙක මෙහෙම ලකුණු කරලා සංප්‍රයුක්තය මෙන්න මේ දිශාවට තියනවා කියලා ලකුණු කරන්න බෑනේ. ආන්ගේ නිසා තමයි මෙහෙම ලකුණු කරේ. දැන් අපිට අනිවාර්යයෙන්ම කියයි සංප්‍රයුක්තයේ තියෙන්නේ මේ පැත්තට සංප්‍රයුක්තයේ අගේ r මෙන්න මේ කෝණය θ කියලා කියන්න පුළුවන්. දැන් තේරුණාද? මේ ලකුණු කරන්නේ මොකද්ද? BC දණ්ඩ මත B සංදියේ සංප්‍රයුක්තය. එහෙනම් මේ ලකුණු කරලා තියෙන්නේ මොකද්ද පුතේ? BC දණ්ඩ මත B සංදියේ ප්‍රතික්‍රියාව තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. කාරණේ පැහැදිලිද? හරි. දැන් ඔන්න පුතේ සංප්‍රයුක්තයේවත් r හොයනවා. r සමානයි කියලා දුන්නා මතකද අවසාන වීඩියෝ එකේ x1 වර්ගය ධන y1 වර්ගයේ වර්ගමූලය. ඔන්න ලියන්න. x1 වර්ගය ධන y1 වර්ගයේ වර්ගමූලයෙන් තමයි r ලැබෙන්නේ. x1 වර්ග වුණ ගමන් පුතේ w වර්ගයේ බෙදීම 4යි 3යි 12යි. ධන y1 වර්ගය කියන්නේ w වර්ගය. මේක සුළු කරන්න. ඔයාට w වර්ගයක් එළියට ගත්තාම w වෙනවා පුතේ. මෙතෙන්ට ආව 12යි 1යි 13යි මූල 13 බෙදීම 12. ඔන්න ඒ විදිහට පුතේ ඔයාට r වල අගය හොයන්න පුළුවන්. කාරණේ නිරවුල්ද? හරි. මේකෙන් හොයන්න පුළුවන් tan θ. tan θ කියන්නේ මොකද්ද කියලා දුන්නා. සම්මුඛ පාදය y1යි බද්ධ පාදය x1යි. එහෙනම් tan θ වල අගය සමානයි y1 බෙදීම x1. ඒ කියන්නේ w බෙදන්න ඕනේ w බෙදීම 2යි මූල 3ෙන්. එතකොට මේ w ට මේ w කැපෙනවා මෙයා උඩට පයින්නවා. tan θ සමානයි 2යි මූල 3යි. කෝණයක් විදිහට ඉදිරිපත් කරන නිසා θ සමානයි tan inverse 2යි මූල 3යි. මේ විදිහට පුතේ අපිට එහෙනම් සංප්‍රයුක්තයේ දිශාව හොයන්නත් පුළුවන්. එහෙනම් මේ සෙල්ලම් ඔක්කොම දැම්මේ මොකේද? BC දණ්ඩ සලකලා B සංදියේ සංප්‍රයුක්තයත් B සංදියේ සංප්‍රයුක්තය තිරසත් එක්ක සදන දිශාවත් හොයන්න. ආන්ගේ සංප්‍රයුක්තයත් ඒ සංප්‍රයුක්තය තිරසත් එක්ක හදන දිශාවත් හොයද්දි පුතේ අපිට මෙන්න මේ පරිද්දෙන් ලකුණු කරලා උත්තර හොයන්න බැරි වුණා. ඒ නිසා මේ බලයන් දෙකම සංදියෙන් ඉවතට යන පරිදි. දැන් මෙතනනේ සංදිය. සංදියෙන් ඉවතට යන පරිදි ලකුණු කරගන්න උවමනා වුණා. පැහැදිලිද? සංදියෙන් ඉවතට යන පරිදි ලකුණු කරගෙන තමා පුතේ අපිට මේකට උත්තර හෙව්වේ. කාරණේ නිරවුල්ද මගේ දරුවන්ට? හොඳටම තේරුණාද? එහෙනම් පුතේ තව අපිට ඉතුරු වෙලා තියෙන්නේ C සංදියේ ප්‍රතික්‍රියාවන් හොයන හැටි. අපි ඒකත් අධ්‍යයනය කරලා බලමු. හරි පුතේ. දැන් බලන්න අපි C සංදියේ ප්‍රතික්‍රියාව සොයන්න යන්නේ. හරි. එහෙනම් මට මෙන්න මෙතනදී වෙන බාහිර බල නැති නිසා, ඒ කියන්නේ තන්තු එහෙම සම්බන්ධ වෙලා නැති නිසා මේක වෙන් කරන්න පුළුවන්. ඔන්න මං වෙන් කළා. හරි. දැන් මෙහෙම වෙන් කරලා තියෙද්දි මේ සංදියේ ප්‍රතික්‍රියාවන් ලකුණු කරන්න ඕනනේ. හොඳට තේරුම් ගන්න. මෙන්න මේ දණ්ඩ සලකලා මේ සංදියේ ප්‍රතික්‍රියා ලකුණු කරද්දී ඔයාට තේරෙන්න ඕනේ එක දෙයක්. හරි. ඔන්න බලන්න මං 100 අකුරම කළා දැම්මා. මෙතනත් xy සංරචක දෙකක් තියෙනවා. මෙතනත් xy සංරචක දෙකක් තියෙනවා. වෙනස වෙන්නේ මෙයාගේ දිශාවට මෙයාගේ දිශාව ප්‍රතිවිරුද්ධ විය යුතුයි. මෙයාගේ දිශාවට මෙයාගේ දිශාව ප්‍රතිවිරුද්ධ විය යුතුයි. නැත්තම් සංදිය සමතුලිත වෙන්නේ නැහැනේ. හරි. මේ දණ්ඩ විතරක් ගන්නකො. මේ දණ්ඩ විතරක් ගද්දී ඔයාට තේරෙනවා මේ තිරස් බලයයි බලයට අමතරව මේ දණ්ඩට බලපාන වෙන තිරස් බල නැහැ නේද? හැබැයි මෙන්න මේ අපි කතා කරන දණ්ඩත් සිරස් බල වලින් විතරක් නෙමේ තිරස් බල වලින් සමතුලිත වෙන්නත් ඕනේ. එහෙනම් මෙයාගේ මෙන්න මේ තියෙන තිරස් බලය සමතුලිත කරන්න මේ දණ්ඩේ මේ කෙලවරේදී තිරස් බලය මේ දිශාවට විය යුතුයි. ඒක x1ම වෙන්න ඕනේ. එහෙනම් ඒක w බෙදීම 2යි මූල 3 වෙනවා. පැහැදිලිද? හරි. එන්නකෝ එහෙනම් මේ පැත්තට. ඔන්න මේ පැත්තට ආවා. හරි. මේ පැත්තේ දැන් මම මේ අකුරු හැම අයින් කරා. මේ ලකුණු කරලා තියෙන්නේ BC දණ්ඩ විතරයි. දැන් BC දණ්ඩේ ඔයාලට මෙන්න මෙහෙම ඉරි දෙක ගහපු එක තේරුණානේ. බලන්න BC දණ්ඩේ සමතුලිතතාවයේ සලකපුවම මේ තිරස් බලයයි විතරයිනේ තියෙන්නේ. එහෙනම් මේ තිරස් බලය සමතුලිත කරන්න මෙන්න මේ පැත්තට x1 වෙන්න ඕනේ. ඒ x1 යගේ w බෙදීම 2යි මූල 3.
කාරණේ නිරවුල් වුණාද? හරි. දැන් ඊළඟට අපිට සිරස් බල සමතුලිත කරන්න ඕනනේ. හරි. එන්නකෝ ආයේ මුල් රූපේට. එන්නකෝ මුල් රූපයට. මේක මේ පැත්තට x එකයි නම් එහෙනම් මේක මේ පැත්තට x එකයි අගය කොච්චරයිද? w බෙදීම 2 මූල 3යි. හරි. දැන් මම මේක මේ දිශාවට y2 දානවා. එහෙනම් මේක ඊට ප්‍රතිවිරුද්ධව යටට y2 විය යුතුයි. එහෙනම් y2 හොයන්න ඕන නේද? හරි. y2 හොයන්න එහෙනම් මේ දණ්ඩේ සමතුලිතතාවය සලකන්න වෙනවා. එන්න මූල රූප සටහනට. මෙන්න මෙතනදී y ලකුණු කළේ පුතේ ඉහළට. y2යි. පැහැදිලිද? හරි. මේ දණ්ඩේ සමතුලිතතාවයට මම ඉහළට විභේදනය කරනවා. ඉහළට විභේදනය කරාම මෙතනින් එනවා y1යි. මෙතනින් එනවා ඍණ w. මෙතනින් එනවා ඉහළට ධන y2යි. සමානයි දණ්ඩ සමතුලිත වෙන්න ඕන උත්තරේ බිඳුවයි. නමුත් y1 යගේ w ආදේශ කරා y1 වෙනකොට w ඍණ w ධන y2 සමානයි බිඳුවයි. මෙයාට මෙයා කැපිලා යනවා. y2 අගය බිඳුව වෙනවා. එහෙනම් බලන්න මෙහෙම සුළු කරගෙන යද්දි පුතේ මේ y2 අගය කීයයි කියලා එනවද? y2 අගය බිඳුවයි කියලාත් එනවා. පැහැදිලිද? හරි. මේකම අපේ රූප සටහනට ලකුණු කරමු. එන්නකො මේකට. එහෙනම් පුතේ මෙන්න මේ y2 අගය බිඳුවයි කියලා අපිට ලැබුණා. කාරණේ පැහැදිලි. ඇයි පුතේ මෙන්න මේ C සංදිය සලකනකොට x එකට උත්තරයක් ලැබෙන්නත් මේ y2ට බිඳුව ලැබෙන්නත් හේතුව. ඒක එහෙනම් යම් සිද්ධාන්ත කොටසකට අදාළයි නේද? පැහැදිලිද? ආන්ගේ සිද්ධාන්ත කොටස අපි අධ්‍යයනය කරමු දැන්. ඒ සිද්ධාන්ත කොටස දැන් ඔයාලට තේරුණාම අපිට මේ වගේ y2 හොයන්න උවමනා වෙන්නේ නැහැ. සිද්ධාන්ත කොටසේ අපි කියනවා ඒ වගේ අවශ්‍යතා තෘප්ත කරනවා නම් ඒ සංදිවල සිරස් බල බිඳුවයි කියලා. හැබැයි මම මේ සිද්ධාන්ත කොටස කියලා දෙන්න කලින් ඔයාලට මේ උදාහරණ හදලා පෙන්නුවේ. දැන් ඔයාලට මම කියන සිද්ධාන්තය 100% ඇත්ත කියලා තේරුම් ගන්න පුළුවන්. මොකද සිද්ධාන්තය කියලා දෙන්න කලින් ඒක සත්‍ය වෙන බව මම ඔයාලට පැහැදිලි කළා. එහෙනම් පුතේ අපි දැනටමත් A සංදියේ ප්‍රතික්‍රියාවන් හෙව්වා, B සංදියේ ප්‍රතික්‍රියාවන් හෙව්වා, BC දණ්ඩ සලකලා සංප්‍රයුක්තේ හෙව්වා, C සංදියේ ප්‍රතික්‍රියාවන් වල සිරස් සංරචක හෙව්වා. ඒකේ සිරස් සංරචකයේ බිඳුව වුණා. ඒ නිසා C සංදියේ ප්‍රතික්‍රියාවේ තිරස් සංරචකයක් පමණක් පවතින්න කියලාත් හොයා ගත්තා. තව සිද්ධාන්ත කොටසක් තියෙනවා. දැන් අපි ඒක සාකච්ඡා කරමු පුතේ. පුතේ එහෙනම් අපි මේ ගැටලුවේදී අධ්‍යයනය කරපු සියලුම කාරණා සංක්ෂිප්තයකට ගත්තොත් සටහනකට ගත්තොත් මෙන්න මේ ආකාරයෙන් වෙනවා. මේ බල පද්ධතිය ගන්නකො. ජාමිතික හා භෞතික සමමිතිකතාවයක් ඇති පද්ධතියක. දැන් අර ගානේදී ජාමිතික හැඩයනුත් සමමිතිකයි බලයනුත් සමමිතිකයි. සිරස් සමමිතික රේඛාව මතට වැටෙන සංදිවල. දැන් අරගේ සිරස් සමමිතික රේඛාව මතට වැටෙන එකම එක සංදියයි තියෙන්නේ. ඒ කියන්නේ C සංදිය විතරයි. ආන්ගේ සිරස් සමමිතික රේඛාව මතට වැටෙන සංදිවල ප්‍රතික්‍රියාවේ ඒ කියන්නේ C සංදියේ ප්‍රතික්‍රියාවේ සිරස් සංරචකය ශූන්‍ය වෙනවා. දැන් එන්න රූප සටහනට මෙන්න මෙයාගේ සංදිය ගැන කතා කරද්දී ඒක තියෙන්නේ මේ සමමිතික රේඛාව මත. මේ සමමිතික රේඛාව මත තියෙන මෙන්න මේ සංදියේ සිරස් ප්‍රතික්‍රියා සංරචකය ශූන්‍යයි. ඒ කියන්නේ අපි හොයපු y2 අගය බිඳුවයි. එහෙනම් ගානක් හදාගෙන යද්දී ඒක ජාමිතික හා භෞතික සමමිතිකතාවයෙන් යුක්ත වෙනවා නම් ඒකේ සමමිතික රේඛාව මතට වැටෙන සංදි පවතිනවා නම් ආන්ගේ සංදියේ සිරස් සංරචකයේ ශූන්‍යයි කියන එක අපිට ගන්න පුළුවන්. එහෙනම් තේරුම් ගන්න පුතේ මේ වගේ සංදියක සිරස් සංරචකය බිඳුවයි. හරි. දැන් අපිට මේක ලේසියෙන් බලයන් ලකුණු කරනවා නම් කොහොමද ලකුණු කරන්න වෙන්නේ? දැන් මගේ දරුවෝ ගන්නවා මේ සංදි තුනින්ම දැන් මම ගලවලා තියෙනවා. මෙතන සිරස් සංරචකයක් තියෙනවද? නෑ. එහෙනම් මේකේ දැනට ලකුණු කරලා තියෙන මේ දණ්ඩේ සමතුලිතතාවයට බලපාන එකම සිරස් සංරචකයේ W නේ. එහෙනම් මේ W සමතුලිත කරන්න මේ සංදියේ මෙහෙට තියෙන්න ඕනේ පල්ලෙහාට W එක. දැන් තේරෙනවද? මේකට මෙයා කැපිලා යනවා.
මේ W නැති කරන්න මේ දන්න මත තියෙන්න ඕනේ ඉහළට W එක. ඕන් තේරුණාද ඒක? ඊළඟ එක. හරි. එහා පැත්තේ මේ W නැති කරන්න මෙතන මොනවද සිරස් ප්‍රතික්‍රියා නැහැනේ. එහෙනම් මෙහෙට තියෙන්න ඕන W එක. මේ W නැති කරන්න මෙතෙන්ට තියෙන්න ඕන පල්ලෙහාට W එක. ඔන්න එකපාරම ඒ ටික ලකුණු කරලා ඉවරයි. ඊළඟ කතාව මේ පැත්තට ඔයා x ලකුණු කරොත් මේ x නැති කරන්න මෙයා මත තියෙන්න ඕන මෙහෙට x එකක්. පැහැදිලිද? මේ පැත්තට x ලකුණු කරපු නිසා මෙයාගේ මේ පැත්තට x වෙන්න ඕනේ. මෙයාගේ මේ පැත්තට x නම් මෙයාගේ මේ පැත්තට x. මේ x ට ප්‍රතිවිරුද්ධව මේ පැත්තට x. මේ පැත්තට x නම් ඒකට ප්‍රතිවිරුද්ධව මේ පැත්තට x. ඕන් ඔය විදිහට පුතේ එකපාරම අපිට බලයන් ටික ලකුණු කරන්න පුළුවන්. දැන් මට කියන්න ඔයා කෙලින්ම මෙතන හොයපු y එකේ w කියලා දැන් ලකුණු කරලා ඉවරයි. සමස්ත රූප සටහනෙම බල ලකුණු කරලා තියෙනවා. ඒ බල ලකුණු කරද්දි මේ සිද්ධාන්තයේ භාවිතයට ගත්තා. දැන් ඔයාට එකම නොදන්න පදේ හොයන්න තියෙන්නේ. ඒ හොයන්න තියෙන නොදන්න පදේ මොකක්ද පුතේ? x විතරයි. දැන් මට කියන්න මේ විදිහට බල රූප සටහන ලකුණු කරාම x වල හගේ හොයන ලේසිම විදිහ මොකද්ද? මේ දණ්ඩ සලකනවා. මේ දණ්ඩ සලකලා මෙයා වටා ගූර්ණය ගන්නවා x හොයන්න පුළුවන්. මේ දණ්ඩ සලකනවා මෙයා වටා ගූර්ණය ගන්නවා x හොයන්න පුළුවන්. මේ දණ්ඩ සලකනවා මෙයා වටා ගූර්ණය ගන්නවා x හොයන්න පුළුවන්. මේ දණ්ඩ සලකනවා මෙයා වටා ගූර්ණය ගන්නවා x හොයන්න පුළුවන්. පැහැදිලිද කතාව? එහෙනම් තේරුම් ගන්න පුතේ ඔයාලට අපි මේ පාඩම පිළිවෙලින් පියවල සියලුම සිද්ධාන්ත නිර්වුල්ව ඔයාලට කියලා දෙනවා. අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න එපා පුතේ. මේ කියලා දෙන සියලුම දේවල් සටහන් කරගන්න. මේවා වෙන්නේ කොහොමද කියන එක හොඳට තේරුම් ගන්න. ඒ විදිහට බල ලකුණු කරන්න ඔයාලට මගෙන් ඉගෙන ගත්තාම ආයෙ ඔයාට කිසිම පැටලිල්ලක් වෙන්නේ නැහැ පුතේ. පහසුවෙන් මේ බලයන් ලකුණු කරගැනීමේ හැකියාව තියෙනවා ඔයාලට ආශිර්වාද කරනවා.